එහි උගන්වපු හරියම මේ අභිධම්මත්ත සංග්‍රහයේ එන පරිදි ඒ පාඨ කියලා අපි විස්තරයක් මරණාසන්න වීථියන් පනෙත්ත මන්දප්පවත්තානි ඔය ආදි වශයෙන් ඒ මරණාසන්න වීථියේ ජවන් ලැබෙන්නේ 5යි. ඒට හේතුව ඒ ගෙවිගෙන යන නැත්නම් ආයු අවසන් වේගෙන යන වස්තු රූපයක් මිශ්‍රය කරගෙනයි මේ අවස්ථාවේදී සිත පවතින්නේ. එනිසා ජවන් අනිත් අවස්ථාවලදී මෙන් 7ක් ලැබෙන්නේ නැහැ, 5යි ලැබෙන්නේ. ඒ ජවනයන්ට අනතුරුව ඒ ජවනයන්ගෙන් ගනු ලැබූ අරමුණෙහි නව මේ භවයේ පළමු සිතින් ගත්ත ප්‍රතිසන්දි සිතින් ගත්ත අරමුණෙහි එල්බගෙන චුති සිත ඇති වෙලා නිරුද්ධ වෙනවා. දැන් මේ මරණාසන්න චිත්ත වීතිය ගැන කතා කරන විට මේ කාරණය තමයි හොඳටම පැහැදිලි කරගන්නට තිබෙන්නේ. මොකද බොහෝ විට කියනවා අසන්නට ලැබෙන්නේ චුතියට සමාන චුතියට අනුවයි ප්‍රතිසන්දිය කියලා. මේ ධර්මෙහි චුති අනුවෙන් දක්වන්නේ සිත. චුති සිත. ඒ චුති සිතේ කීවේ ඒ භවය තුලදී භවාංග වශයෙන් පැවතගෙන සිතේ ඒ භවයේ අන්තිමටම ඇතිවන අවස්ථාව. ඒකටයි චුති සිතේ කියන්නේ. අපි ඉගෙන ගත්තා ඊට කලින් එක භවයක් තුල ඇතිවන්නා වූ ප්‍රතිසන්ධි සිතක්, භවාංග සිතක්, චුති සිතක් කියන්නේ අවස්ථා වශයෙන් 3ක් වන එහෙත් සිතක් වශයෙන් ගත් කල එකම විපාක සිතක්. යම් කෙනෙකුගේ ප්‍රතිසන්ධි සිත වූයේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත නම් ඒ විපාක සිතෙහි අනිත් අවස්ථාව ඒ ප්‍රතිසන්ධි අවස්ථාවට අනතුරු අවස්ථාව තමයි භවාංග වශයෙන් ඇතිවන්නේ. එතෙන් සිට වෙනත් සිත් නූපදනා අවස්ථාවන්හිදී පැවතගෙන යන චිත්ත පරම්පරාව හැටියට උපදින්නේ භවාංග සිත. ඒ භවාංග සිත තමයි ඒ චිත්ත පරම්පරාව සිනෙන්නට නොදී රැකගෙන යන සිත. තවත් විදිහකින් කියනවා නම් මේ භවය පැවතගෙන යාමට අතිශයින්ම ඉවහල් වන සිත. ඒ නිසයි ඊට භවාංග කියන නම දී තිබෙන්නේ. භවයේ අවයවය අංගය කියන තේරුමයි භවාංග කියන එකෙන් එන්නේ. එයින් අදහස් කරන්නේ ඒ භවය පිළිබඳව සලකන විට එහි පැවතගෙන යාමට වමනා කරන සිත ඇති ඒ පැවතගෙන යාම පවත්වන සිත තමයි භවාංග සිත. ඒ පැවතගෙන යාම නැවතීමයි චුතියෙන් වන්නේ. චුතිසිතේ කීවේ ඒට ඒ නිසා. එක භවයක් පිළිබඳව පටිසන්ධිසිත, භවාංගසිත, චුතිසිතේ කීවේ අවස්ථා 3කදී ඇතිවන්නා වූ එක සිතක්, එක විපාක සිතක්. දැන් ඒක මේ පිනුතුන් වරදවා නොගන්නවා බව මම දන්නවා. ඒ මොකද එක සිතක් කියනකොට එක සිතක් ඊළඟට උපදින්නට බෑනේ. يعني විපාක සිතේ කියන විදිහ. දැන් අපි යම් කිසි කර්මයක් සිදු කරලා තිබෙනවා. ඒ සිදු කරන ලද කර්මෙහි විපාක වශයෙන් සිතක් ලැබෙනවා. ඒ සිත එකවරක් පමණක් නෙවෙයි ලැබෙන්නේ. නැවත නැවතත් ලැබෙනවා. අන්න ඒ නැවත නැවතත් ලැබෙන මේ ප්‍රතිසන්දි ජනක වූ සිත නැත්නම් ප්‍රතිසන්දිය වශයෙන් ලැබුණා වූ සිත නැවත නැවතත් උපදිනවා ඒ භවය තුලදී වෙනසිත නූපදනා අවස්ථාවලදී. ඊටයි භවාංග කියන නම දී. ඒ භවාංග සිත පැවතගෙන යන නිසා තමයි අපට ඒ ඉදිරිපත් වන අරමුණු වල එල්බගෙන සිත් උපදවා ගත හැකි නැත්නම් සිත් උපදින්නේ. දැන් අපට දකින්න සිත්, අසන සිත්,
ආග්‍රහණය කරන සිත්, රස දැනගන්නා සිත්, පොට්ටබ්බයන් දැනගන්නා සිත් කියන මේවා එයින් අන්‍ය වෙනත් අරමුණු ගන්නා සිතු ඒ නානා අවස්ථාවලදී උපදී. අපට අනුන්ගේ තරහව අරමුණු කරත හැකි, අනුන්ගේ ප්‍රීතිය අරමුණු කරත හැකි, තමන්ට ඇතිවන්නා වූ එවැනි ස්වභාවයන් අරමුණු කරත හැකි. ඔය ආදි වශයෙන් අතීතයේ සිදු වූ දේ අරමුණු කරත හැකි, වර්තමානයේ සිදුවන දේවල් අරමුණු කරත හැකි, අනාගතයේ සිදුවිය හැකි කියා සලකන දේවල් අරමුණු කරත හැකි. ඔය ආදි වශයෙන් අපි නොයෙක් දේවල් සිතා සිටිනවා. අපි කියන්නේ ව්‍යවහාර වශයෙන් අපි සිතා සිටිනවායි. එහෙමයි කියන්නේ. නමුත් ඇත්තෙන්ම නම් සිදුවන්නේ ඒ සිතයි සිතා සිටින්නේ. සිතේ සිටීමටයි මේ අපි සිතනවායි කියන්නේ. කොහොම හරි එහෙම කරන්නට හැකි බවක් තිබෙන්නේ. ඒ සිතන ක්‍රියාව නැත්නම් සිතීම් ක්‍රියාව සිදු කිරීම වශයෙන් පැවතගෙන යන ශක්තිය වූ මේ භවාංග પરම්පරාව භවාංග චිත්තය ඇති බැරි. ඒ නැතිවන්නට නම් නැති වුණොත් සිත් ඉපදීමට දෙයක් නැහැ. සිත් උපදින්නේ එක විදිහකින් කියනවා නම් මේ චිත්ත પરම්පරාවේ අගින් හරියට මේ දළු ලියලනවා වගේ එහෙන් මෙහෙන් අතුපතර විහිදෙන්නා වගේ එක සිතකින් නැත්නම් ඒ චිත්ත પરම්පරාවෙන් එකවර নানা ප්‍රකාර සිත් උපදින්නේ නැහැ. එකවර උපදින්නේ එක සිතක්. එක සිතක් නම් ඒ සිතට තිබෙනවා අරමුණක්. අන්න ඒ විදිහට අරමුණක්ගෙන සිතක් උපදිනවා. නැවතත් ඒ සිත ඊට අයත් ආයු කාලය ගතකොට නැති වෙනවා. නැවතත් ඒ අරමුණමගෙන ඒ සිත උපදින්නට පුළුවන්. දැන් අපි චිත්ත වීති ගැන සලකන විට එහෙම ඉගෙන ගත්තා. ඒ චිත්ත වීතිෙහි වීති සිත් වශයෙන් උපදනා සිත් ගණනක් තිබෙනවා. ඒ සිත් ගණනෙහිම අරමුණ වූයේ ඒ චිත්ත වීතියේ සිත්වල අරමුණ වන එකක්මනේ. පංචද්වාරා වජ්ජනෙන් ගත් කල අරමුණ චක්කු විඥාණයෙන් සම්පටිච්ඡනයෙන් සම්පීරණයෙන් වොත්තපණයෙන් යවණයෙන් තදාරම්මණයෙන් කියන මේවායින් ඒ අරමුණයි ගන්නෙ. ඒ අරමුණගෙන ඒ සිත් ඉපද ඊළඟට සිත භවාංගයට වැටෙනවා. අනේ භවාංගයට වැටෙනවයි කියන්නේ අර ප්‍රකෘති සිත ප්‍රතිසන්ධියේදී හටගත්තා වූ සිත භවාංග වශයෙන් පැවතගෙන යන්නේ. ඒ සිත උපදිනවා ඒ චිත්ත වීතිය අවසානයේ. දැන් ඒ චිත්ත වීතිය පටන් ගන්නට කලින්ද තිබුණේ භවාංග සිත. චිත්ත වීතියට පස්සේ ඇතිවන්නේ ඒ භවාංග සිත. එතකොට මේ භවාංග සංතතිය නවත්වලයි අලුත් අරමුණක එල්බගෙන සිතක් නැත්නම් චිත්ත වීති උපදින්නේ. ඒ නිසා මේ භවාංග සිත කියන එකත් අපි අභිධර්මයේදී හොඳින් දැනගත යුතු ධර්මයක්. භවාංග සිත. ඒක එක භවයක් තුලදී කාහටවත් බෑ වෙනස් කරන්න. වෙනස් කරන්නට බැහැ කියන්නේ යම් කර්මයක් නිසා නම් කෙනෙකුගේ ප්‍රතිසන්දිය සිදු වූයේ ඒ ප්‍රතිසන්දිය සිදු කළ සිත තමයි මේ විපාක සිත. ඒ විපාක සිත කර්මෙහි විපාක. ඒ කර්මෙහි විපාකයේ වශයෙන් ලබන ලද මේ ආත්ම භාවය පවතින තුරු ඒ විපාක සිත නැවත නැවතත් උපදිනවා. ඒ නෑ ජීවිතේන්ද්‍රිය කියන්නේ වෙන එකගේ රූපයක්. ඒ භවාංග සිත ඉපද ඇති වෙනවා නැති වෙනවා මේ විදිහට පරම්පරා වශයෙන් පවතින. අන්නේ භවාංග සිත අරමුණ වශයෙන් ගන්න අර ප්‍රතිසන්ධියේදී ගත්ත අරමුණමයි. ප්‍රතිසන්ධියේදී ගත්ත අරමුණමයි භවාංග සිතින් ගන්න. ඒ අරමුණ වෙනස් වෙන්නේ නැහැ. ඒ අරමුණ වෙනස් කළ හැකි බවක් භවාංග සිතට නැහැ. ප්‍රතිසන්ධි සිතින් ගත්තේ යම් අරමුණක් නම් ඒ අරමුණෙහි එල්බගෙනමයි භවාංග සිත පවතින්නේ. ඒ නිසා තමයි වෙන අරමුණක් ගෙන සිත උපදින්නට නම් භවාංග සිත නවතින්නට ඕන. ඒ භවාංග සිතේ නැවැත්ම වී අලුත් අරමුණට සිත හැරෙන්නට ඕනේ.
අනේ අලුත් අරමුණට සිත් හරවන හරවීම වශයෙන් උපදනා සිතට තමා පංචද්වාරය පිළිබඳව නම් පංචද්වාරා වජ්ජන සිත, මනෝද්වාරය පිළිබඳව නම් මනෝද්වාරා වජ්ජන සිතයි කියලා එකක් තිබෙන්නේ. අනේ ඒ සිත නැත්නම් මේ පටි භවාංග සිත ඔහොම පැවතගෙන ගිහින් යම් අවස්ථාවකදී ඒ භවය පිළිබඳ අවසානයට පැමිණෙනවා. ඒ අවසානයට පැමිණෙන අවස්ථා ගැනයි අපි පළමු දිනවලදී කතා කළේ. ඒ අවස්ථාවේදී ඒ මරණාසන්න පුද්ගලයාට ඉදිරිපත් වන අරමුණු තමා ඒ අරමුණු අපි ආරම්මන සංග්‍රහයේදී ඉගෙනගත්ත පරිදි රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන මේ අරමුණු 6 අතුරෙන් කවර හෝ අරමුණක් වන්නට පුළුවන්. ඒ අරමුණ මේ අවස්ථාවේදී දක්වන්නේ නිමිති 3ක් හැටියට. ඒක තේරුම් ගන්නට ඕනේ. නිමිති කියවම අරමුණු වශයෙන් අරමුණු නොවේ කියලා නෙවෙයි. ඒ නිමිත්ත කියන්නේ එක්තරා ලකුණක් හැටියට. දැන් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටින්නේ කරන ලද කර්ම අතුරෙන් යම් කිසි කර්මයක්. ඒ කර්මය කුසල වේවා අකුසල වේවා. ඒ කර්මයේම සිහිවන අවස්ථා තිබෙනවා. එහෙම කර්මයේම සිහිවන අවස්ථාවක් වුණොත් ඒක අරමුණු වශයෙන් අපි ඒකට කියනවා කර්මය අරමුණු වීම කියලා. එහෙම නැත්නම් අරමුණු වශයෙන් කර්මයේ කුමක්ද? ධම්මාරම්මණයක්. කර්මය කියන්නේ නාම ධර්මයක් නේ, චේතනාවනේ ප්‍රධාන වශයෙන් කර්මය කියන්නේ. ඒක ධම්මාරම්මණය. එහෙම නැත්නම් කර්ම නිමිත්ත නම් කර්ම නිමිත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, පුට්ඨබ්බ කියන මේ පහ අතුරෙන් යමක් වන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ධම්මාරම්මණයක් වන්නටත් පුළුවන්. ඒ වගේම ගති නිමිත්ත පිළිබඳව තිබෙනවා. ඒ ගති නිමිත්තත් රූප, ශබ්ද ආදී ඒ කවර හෝ අරමුණක් වන්නට ඉඩ තිබෙනවා. එහෙම අරමුණක එල්බගෙන තමා මේ මරණාසන්න චිත්ත වීතිය පවතී. මරණාසන්න චිත්ත වීතියේ ආරම්භය මේ භවාංග වලින් නෙවේ. ඒ භවාංග අපි ප්‍රස්තාර කරන්නේ චිත්ත වීතිය දැක්වීමටම නොවේ. ඒ චිත්ත වීතියට අරමුණ වන අරමුණ පිළිබඳව යම් කිසිවක් දැක්වීම සඳහායි ඔය භවාංග සිත් අපි යොදා ගන්නවා. දැන් අතීත භවාංග ආදී යොදා ගත්තාම අප දන්නවා ඒක හිලාම මෙයිදි පෙන්වන්නේ අරමුණට ආයත් ආයු කාලයෙන් යම් කිසි ආයු කාලයක් ගතකොට ඒ ద్వාරයට යොමු වන බවකුයි කියන එක ඒ අතීත භවාංග ආදී දැක්වීම දැනගන්න. දැන් එහෙම යම් කිසි කාල සීමාවක් ගතකොට ප්‍රසාදෙහි ගැටෙන බවක් දැක්විය නොහෙන දක්වන්නට නුසුදුසු අවස්ථාවක් තිබෙනවා. එහෙම අවස්ථාවලදී අතීත භවාංග යොදන්නේ නැතිව භවාංග චලන උපච්ඡේද කියලා නම් කරනවා. එහෙම දක්වන්නේ භවාංග චලනය නොවි භවාංග උපච්ඡේදය නොවි අලුත් අරමුණක එල්බගෙන චිත්ත වීතියක් හටගන්නේ නැහැ. ඒ නිසා පැවතගෙන යන මේ භවාංග પરම්පරාවේ චලනය හා උපච්ඡේදය වන්නටම ඕන. ඒ නිසා චිත්ත වීතිය ප්‍රස්තාර කරන විට භවාංගය චලනයයි උපච්ඡේදයයි කියලා එහෙම තුනක් දක්වනවා. එයින් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ අවස්ථාවේදී අරමුණ වන ධර්මයක ඉක්ම ගිය ආයු කාලයක් එමගින් දක්වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම දක්වන්නට බැරි අවස්ථාවලදී ඒ භවාංග චලන උපච්ඡේද කියලා පාවිච්චි කරනවා. අතීත භවාංග ආදී යෙදුවොත් එක හෙලාම තේරුම් ගන්නට ඕන. එය යම්කිසි ආයු කාලයක් ගතකොට රූපයක් වශයෙන් හෝ ශබ්දයක් වශයෙන් හෝ ගන්ධයක් වශයෙන් හෝ රසයක් වශයෙන් හෝ පොට්ටබ්බයක් වශයෙන් මේ ඊට අනුරූප ద్వාරයකට අරමුණු වන්නා වූ අරමුණක් පිළිබඳවයි එලෙස ප්‍රස්තාර කරන්නේ. දැන් මේ මරණාසන්න අවස්ථාවේදී ඔය කියන ලද ආයු කාලයන් ගතකොට ద్వාරයට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවාත් වන්නට පුළුවන්. එහෙම නොවන
ඒ මනෝද්වාරයට අරමුණු වන අතීත වූ හෝ වර්තමාන වූ යමක් වන්නටත් පුළුවන්. ඒකයි තේරුම් ගන්න. එහෙම ලැබෙන අරමුණු සමහර කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මේ ලෙස බෙදා දක්වලා තියෙනවා. ඒකෙන් තේරුම් ගන්නට ඕනේ මේ කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මේවා අර ආරම්මන සංග්‍රහයේදී අප ඉගෙන ගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ සය අතුරෙන් යම් කිසිවකට ඇතුළු වෙනවා. එහෙම නැති එකක් නැහැ. තේරුණානේ? අන්තර්ගත වෙනවා ඒ යමක්. අන්න එහෙම අරමුණු වී ඒ ආවර්ජනය, ජවනය කියන මේවා පැවත අපි දැනගත්ත පරිදි ජවනයට අනුතුරුව පදාරම්මණය වී චුතිය වන අවස්ථා තිබෙනවා. ජවනයට අනුතුරුව පදාරම්මණය වී ඊට අනුතුරුව භවාංගත් වෙලා චුතිය සිදුවන අවස්ථා තිබෙනවා. ඊළඟට ජවනයට අනුතුරුව භවාංගයේ වී චුතිය වන අවස්ථා තිබෙනවා. ජවනයට අනුතුරුවම චුතිය වන අවස්ථා තිබෙනවා. ඒ කවර අවස්ථාවකදී වුණා චුතිය තමයි ඒ භවය පිළිබඳ අවසානය. චුති චවනතා කියලා කියන්නේ. චුතිය කියන්නේ ගිලිහෙන බව. මේ අපි එක භවයක් කියා ගනු ලැබූ මේ ස්කන්ධ පරම්පරාවේ, මේ ස්කන්ධ සමූහයේ පැවතගෙන යාම පරම්පරාව මේ අවස්ථාවේදී අවසන් වෙනවා. ඒ අවසන් වන්නේ මේ භවය පිළිබඳව සලකන විට. ඒ නිසානේ මරණය ගැන කියන විට මේ ජීවිතේන්ද්‍රිය ගැන එතෙන්දී එනවා. ඒක භව පරියාපන්නස්ස ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ මරණං කියන. ජීවිතේන්ද්‍රිය රූපය කියලා එකක් තිබෙනවා. ජීවිතේන්ද්‍රියයි කියා දැක්වෙන නාම ධර්මයකුත් තිබෙනවා. ජීවිතේන්ද්‍රියයි කියන නාම ධර්මය, ජීවිතේන්ද්‍රියයි කියන නාම ධර්මය චෛතසිකය. ඒක අපි පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර කියලා ඉගෙන ගත්ත ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතෙන් එකක් තමයි ජීවිතේන්ද්‍රියයි කියන නාම ධර්ම. එහි තියෙන ස්වභාවය නැත්නම් එහි ලක්ෂණය කුමක්ද? ඒ චිත්ත චෛතසික ධර්මයන් කොතෙක් ඇති වෙලා නැතිව ගියත් නැවත නැවත ඇතිවීමට ඉවහල් වන බව ඒ ජීවිතේන්ද්‍රියයි කියන ඒ චෛතසිකයට අයත් කෘත්‍යය. තවත් විදිහකින් කියනවා නම් Taman සමග එකට උපදනා වූ ඒ චිත්ත චෛතසික ධර්මයන් අනුපාලනය කියන ඒවා ජීවත් කරවීම, පැවැත්වීම ඒ ජීවිතේන්ද්‍රියයි කියන නාම ධර්මයට අයිති. ඒ නිසා තමයි කොටෙක් සිත් ඉපද නැති වුණත් නැවත නැවතත් සිත් උපදින්නේ. මේ ජීවිතේන්ද්‍රිය කියන ඒ චෛතසික ධර්මය සිතත් සමග එකට එකට බිලී යන ඒ ධර්මයේ පවතින නිසා. රූප ජීවිතේන්ද්‍රියයි කියන්නේ කර්මයෙන් උපදවන රූපයක්. කර්මයෙන් උපදවන රූප අතර එක රූපයක් තමයි ජීවිතේන්ද්‍රිය රූපය. ඒ චක්කු දසක, සෝත දසක, ගාන දසක, જીවහා දසක, කාය දසක, වත්තු දසක, ජීවිත නවක කියලා හිමෙනවා. ඒ ජීවිත නවකය වශයෙන් කලාපයක් වෙන්කොට විශේෂයෙන් දක්වා තිබෙන්නේ බ්‍රහ්මයන් පිළිබඳව. මා ඉදිරියේ අපට කතා කරන්නට තිබෙන රූප පිළිබඳ විස්තරයේදී ඒවා විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් ජීවිතේන්ද්‍රියයි කියන ඒ රූපය හැම කර්මජ රූපයක් සමගම ඇතිවන රූපයක්. කිසිදු කර්මජ කලාපයක් අපි රූප කාණ්ඩෙහිදී ඉගෙන ගන්නවා. එතෙක් අපි සාමාන්‍යයෙන් දැනගෙන තිබෙනවා රූප කවදාවත් කොයි වෙලාවකවත් තනිව උපදින්නේ නැහැ. රූප කියන ඒවා ඇතිවන්නේ කලාප වශයෙන්. කලාපයයි කියන්නේ මිටියක් කියන එක. මිටියක්. ඒතර මිටියයි කියන්නේ ඒක ගොන්නක්. එහි අඩු ගණනේ රූප තිබෙනවා 8ක්. එහෙම රූප 8කටයි සුද්ධාෂ්ටකය කියත් අවිනිභෝග රූප කලාපය කියත් අපි අභිධර්මෙහිදී ඉගෙන ගන්නවා. සුද්ධාෂ්ටකයේ කීවේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන
මහා භූත සතරත් ඒ මහා භූත සතර නිසා උපදනා ඒහා බැඳීම හටගන්නා වන්න ගන්ධ රස ඕජා කියන තවත් රූප හතරකුයි. මේ අට ඔවුනොවුන් වෙන් කරන්නට බැරි පරිදි එකට බැඳී උපදනා වූ රූප 8ක්. ඒ 8ටයි සුද්ධාෂ්ටකය කියන්නේ අවිනිභෝග රූප කලාපේ කියන්නේ. මේ සුද්ධාෂ්ටකයට වඩා අඩු රූප කලාපයක් ලැබෙන්නේ නැහැ. ඒ තමයි තාම අන්තිමම අඩුම රූප සංඛ්‍යාවක් ඇති රූප කලාපය. දැන් කර්මයෙන් හටගන්නා රූප කලාප කියන ඒවාට මේ සුද්ධාෂ්ටකයේ තිබෙනවා. නමුත් සුද්ධාෂ්ටකයේ තනිව නෙවෙයි තිබෙන්නේ. ඒ සුද්ධාෂ්ටකය ඒ කර්මජ රූපයත් සමගයි හටගන්නේ. කර්මයෙන් උපදවන රූපයත් සමග. දැන් ඒ නිසා කර්මජ රූප ගැන කතා කරන විට කර්මජ රූපයන් දක්වනවා ඒකාන්ත කර්මජ රූපයයි කියලත් අනේකාන්ත කර්මජ රූපයි කියලා. ඒකාන්ත කර්මජ රූපේ කියන්නේ කර්මයෙන් මිසක වෙන කිසිවකින් නොඋපදවන රූපවලට කියනවා ඒකාන්ත කර්මජ රූප. ඒවා තමයි චක්ඛු, සෝත, ඝාන, જીවහා, කාය, ඉත්තිභාව, කුම්භාව, ජීවිත, හදය කියා දැක්වෙන රූප 9. ඒ 9ට කියනවා ඒකාන්ත කර්මජ රූප. ඒ මොකද ඒවා කර්මයෙන් මිසක වෙන කිසිවකින් උපදනා රූප නොවේ. දැන් ඒ රූප ඒකාන්ත කර්මජ රූප කියන මේවා තනිව උපදින ඒවත් නොවේ. අපි කියන රූප තනිව උපදින්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ඒකාන්ත කර්මජ රූප උපදිනකොට ඒ කර්මයේ නිසාම උපදවන තවත් රූප සමූහයක් සමග එක මිටියක් හැටියටයි උපදින්නේ. ඒ මිටි වලටයි කියන්නේ ඒ කලාප වලටයි කියන්නේ චක්කු දසක කලාපය, සෝත දසක කලාපය, ගාහන දසක කලාපය, જીවහා දසක කලාපය, භාව කියන්නේ ඉති භාව දසක කලාපය, පුම්භාව දසක කලාපය, වත්තු දසක කලාපය කියලා ඒ දසක කලාප වශයෙන් දක්වනවා. අනේ දසක කලාපවල එතකොට මේ දසක කලාපයක් ගත්තොත් ඒ දසක කලාපයම ඉපදෙන්නේ කර්මය නිසායි ඒ දසක කලාපය ඇතිවන්නේ. එතකොට මේ දසක කලාපයේ තියෙන චක්කු පමණක් නෙවෙයි ඒ කර්මජවන්නේ. එහෙම නැත්නම් ජීවිතේන්ද්‍රිය පමණක් නෙවෙයි කර්මජවන්නේ. ඒ දෙකට අතිරේකව තව තිබෙන පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රසෝජා කියන ඒ අටත් මේ අවස්ථාවේදී කර්මජයි. එනිසා මේ කර්මජ රූපයකට තුවාන් කලාපයක් වශයෙන් හටගන්නවා මිසක තනි තනිව උපදින්නට බෑ. අන්න එහෙම කර්මජ කලාප තිබෙනවා. චක්කු දසක කලාප, සෝත දසක, ගාහන දසක, જીවහා දසක, කාය දසක, ඉක්ඛිභාව දසක, පුම්භාව දසක. තව ජීවිත නවකයක් තිබෙනවා. එය අප පිළිබඳව වෙනම වෙන්කොට දක්වන්නේ නැහැ බොහෝ තැන. ඒ ජීවිත නවක කලාපය. ජීවිත නවක කලාපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා කියන ඒ අටත් ජීවිතේන්ද්‍රිය රූපයක්. මෙන්න මේ ජීවිතේන්ද්‍රිය රූපය කියන එක හැම කර්මජ කලාපයකම තිබෙනවා. තවත් විදිහකින් කියනවනේ මේ කර්මජ කලාප ජීවත් වෙනවා. ජීවිතේන්ද්‍රියෙන් කරන පාලනය ඒ කර්මජ කලාප වලට තිබෙනවා. ඒවා නිරන්තරයෙන් උපදිනවා. ඒවා නොඉපදෙයි සිටින අවස්ථාවක් නැහැ. හැමතිස්සෙම උපදිනවා. ඒ හැමතිස්සෙම උපදනා වූ ඒ කර්මජ රූප ඒ කර්මජ රූපයන්ට අයිති ආයු කාලයක් තිබෙනවා. ඒ කර්මජ රූප සියල්ලටම අයිති ආයු කාලය තමයි චිත්තක්ෂණ 17. ඉපද චිත්තක්ෂණ 17ක් ගත වූ තැන නැති වෙනවා. ඒ චිත්තක්ෂණ 17 ගතකොට නිරුද්ධ වෙනවා. කුඩාක්ෂණ වශයෙන් කියනවා නම් කුඩාක්ෂණ 51ක් තිබෙනවා. ඒ 51 වෙනි කුඩාක්ෂණය ඒ හැම කර්මජ රූපයන්ගේම භංගක්ෂණය. ඒ විදිහටයි නිරන්තරයෙන්ම උපදිනවා කර්මජ රූප. උපදින කර්මජ රූපය ඒවාට අයත් ආයු කාලය ගතකොට නිරුද්ධ වෙනවා. මෙන්න මෙහෙමයි කර්මජ රූපයක් වූ ජීවිතේන්ද්‍රිය පවතින්නේ. ජීවිතේන්ද්‍රිය රූපය පවතින්නේ. දැන් මේ ජීවිතේන්ද්‍රිය රූපය අතුරෙන් චක්කු දසකයේ පිළිබඳ වූ ජීවිතේන්ද්‍රිය මුළු ශරීරෙහිම පැතිර පවතිනක් නෙවෙයි.
ඒ චක්කු දශකයේ පිළිබඳ වූ ජීවිතේන්ද්‍රිය. ඒකට පොඩි සීමාවක් තියෙනවා. ඉතා කුඩා පරිමාණයකින් යුතු ස්ථානයක පවතින ජීවිතේන්ද්‍රියක් ඒක. සෝත දශක, ගාහන දශක, ජීවහා දශක කියන ඒවත් එහෙමයි. ඒ කාය දශකය කියන එක මුළු ශරීරෙහිම පැතිර තිබෙන එකක්. ඒ වගේම භාව දශකය කියන එකත් මුළු ශරීරෙහිම පැතිර පවතින. අන්න ඒ දෙක මුළු ශරීරෙහිම පැතිර පවතින බැවින් ඒ පිළිබඳ වූ ඒහා සමග පවත්නා වූ ජීවිතේන්ද්‍රියත් ඒ කාය දශකයේ මෙන්ම භාව දශකයේ මෙන්ම මුළු ශරීරෙහිම පැතිර තිබෙන ස්වභාවයක් මේ ජීවිතේ. අන්න ඒ ජීවිතේන්ද්‍රිය රූපය, ඒ ජීවිතේන්ද්‍රිය රූපය සහිත වූ කර්මජ රූප හටගන්න පටන්ගත් දැන් පටන් නොනවතීම හටගෙන යන අතරතුරදී ඒවාට අයත් ආයු කාලය ගතකොට ඒ රූපය නිරුද්ධ වෙනවා. නමුත් අර සම්පතිය නවතින්නේ නැහැ. ඔහොම සිදුවේගෙන යන මේ රූපයන්ගේ ඉපදීම පිළිබඳ වූ වෙනසක් වන්නේ කොයි අවස්ථාවේදීද? චුතියට චිත්තක්ෂණ 17ක් තිබියදී. අපි ඒක ගැන කතා කරමු. චුතියට චිත්තක්ෂණ 17ක් තිබියදී කර්මජ රූපයන්ගේ අන්තිම වරට ඉපදීම සිදු වෙනවා. ඒක චුතිය මෙතන නම් මෙතන ඉඳලා ආපසු යනම මේ පැත්තට 17 වෙන සිත යමක් නම් අපි කියමු ඒක භවංග සිතක් කිය හැකියි. ඒ භවංග සිතේ උපාදක්ෂණයෙහිදී කර්මජ රූප උපදිනවා. කර්මජ රූප උපදිනවා. මේක කියනවා තව ත්‍රිවික්ෂණ භංගක්ෂණ කියලා දෙකක්. එක සිතක ආයි ක්ෂණ තුනක් කියන කුඩාක්ෂණ තුනක්. ඒ කුඩාක්ෂණ තුනකින් පරිණත වූ කාලයටයි එක චිත්තක්ෂණයක් කියන්නේ. මේ ත්‍රිවික්ෂණ භංගක්ෂණ කියන මේ ක්ෂණ දෙකේදී වෙන අවස්ථාවලදී නම් කර්මජ රූප උපදිනවා. ඒකට කර්මජ රූප නිරන්තරයෙන් උපදිනවා කියලා අපි කියන්නේ. නමුත් චුතියට කිට්ටු වෙන විට චුතියට චිත්තක්ෂණ 17ක් තිබියදී ඇතිවන්නා වූ සිත නවතින කාලයේදී ඒ සිත ඇති වූ අවස්ථාවේදී කර්මජ රූප උපදිනවා. නමුත් මේ සිතේ ත්‍රිවික්ෂණයේ පටන් කර්මජ රූප ඉපදීම නවතිනවා. එතකොට මේ අවස්ථාව වෙන විට මේ අවස්ථාවේදී විඳින කර්මජ රූප අපි කියන චිත්තක්ෂණ 17යි කර්මජ රූප වලටයි නැත්නම් ඒ චිත්තක්ෂණ කුඩාක්ෂණ වශයෙන් 51යි. සමහර කර්මජ රූප තිබෙනවා. ඒ කර්මජ රූපයන්ගේ 51 වෙනි කුඩාක්ෂණය සම්පූර්ණ වන්නේ මේ සිතේ උපාදක්ෂණෙහි. ඒක පිළිදෙන්නේ. නමුත් මේ සිතේ උපාදක්ෂණෙහිදී තව කර්මජ රූප කොටසක් උපදිනවනේ. උපදිනවා. ඒ නිසා අර බිඳුව එක කර්ම කොටගෙන අලුත් එකක් නැවත ඇතිවීම නිසා ඒ කර්මජ රූප සංඛ්‍යාවෙහි වෙනසක් වෙනවද? වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට ගන්න කුමක්ද? මෙතෙන්දී මේ අපි කිය ත්‍රිවික්ෂණයේදී විඳින රූපයක් තිබෙනවා. නමුත් ත්‍රිවික්ෂණයේදී උපදින රූපයක් නැහැ. මේ අවස්ථාවේදී වෙන අවස්ථාවක වෙනනම් තියෙනවා. දැන් ත්‍ෘතියට කිට්ටු නිසා මේ ත්‍රිවික්ෂණයේදී උපදින්නේ නැහැ. මේක බංගක්ෂණයේදී විඳින රූපයක් තියෙනවා. චිත්තක්ෂණ 17 නැත්නම් කුඩාක්ෂණ 51 සම්පූර්ණ කරලා උපදින එකක් නැහැ. ඔහොම සලකන විට මේ අතරතුරදී විඳින ඒවා කියනවා. නමුත් අතරතුරදී එකක්වත් උපදින්නේ නැහැ. අන්තිමට උපන් අවස්ථාව තමයි මේ සිතේ උත්පාදක්ෂණය. මේ සිතේ උත්පාදක්ෂණයේදී හටගත්තා වූ කර්මජ රූපයන්ට අයිති කාලයේ චිත්තක්ෂණ 17යි කියවනේ. ඒ 17යි කියේ කුඩාක්ෂණ 51යි. ඒ කුඩාක්ෂණ 51 සම්පූර්ණ වෙන්නේ ත්‍රිසිතේ භංගක්ෂණෙහි. ත්‍රිසිතේ භංගක්ෂණෙහි කුඩාක්ෂණ 51 මේ සිතේ උපාදක්ෂණෙහි හටගත්ත කර්මජ රූපයට කුඩාක්ෂණ 51 සම්පූර්ණ වෙනවා. එතකොට ඒකේ තේරුම් ගන්න කුමක්ද? මේ අතරතුර විඳින කර්මජ රූප තිබෙනවා. නම් මේ කර්මජ රූපය ඒ ඇසුරු කොටයි මේ කර්මජ රූපය ඇසුරු කොටයි මෙතෙන්දී හටගත්ත කර්මජ රූපය ඇසුරු කොටයි දැන් මෙතන යම් සිත් උපදිනවා නම් ඒ උපදනා වූ සිත්වල වස්තු රූප වන්නේ දැන් කර්මජ රූපනේ වස්තු රූප වලට ඇතුළු වන්නේ කර්මජ රූප 6ක් චක්කු සෝත ගාන දිවහා කාය හදේ කියන රූප 6ක් නේ. දැන් ඒ ප්‍රධාන එක අප ගන්නේ
අපි ගත්තොත් මේක මනෝද්වාරික චිත්ත වීතියක් පිළිබඳව කතා කරන්නට නම් එතෙන්දී කාය මේ චක්කු සෝත ගාන ජීවහා කාය කියන ඒවා එන්නේ නැහැ. එතකොට මේ මනෝද්වාරික සිත් කියන ඒවා උපදන වස්තුව කුමක්ද? හදේ වස්තුව. ඒ හදේ වස්තුව ඇසුරු කොට උපදනා වූ ඒ සිත් සියල්ලගේ අපි දන්නවා මෙතන කියනෝනේ භවංග සිත. ඒ භවංග සිත. දැන් මේ භවංග සිත නම් අතීතානන්තර භව මේ සිතේ උත්පාදක්ෂණයේදී හටගත් වස්තු රූපය ඇසුරු කොටයි වස්තු රූපය ඇසුරු. ඊට පස්සේ මේ හදගෙන යන ඒ වායේ වස්තු රූපය වන්නේ මේ ආදි කෙවාගෙන යන වස්තු රූපයක්. ඒ නිසා චුතිසිතේ භංගක්ෂණයක් කර්මජ රූපයන්ගේ භංගක්ෂණයක් ක්ෂණ දෙකක් නෙමෙයි අවස්ථා දෙකක් නෙවෙයි එකම අවස්ථාවකදී වන්නේ. එතකොට මෙතෙන්දී මේ චුතියේ භංගයක් සමග සිදුවෙනවා ජීවිතේන්ද්‍රිය රූපයේ භංගයක්. ජීවිතේන්ද්‍රිය රූපයේ භංගයක්. දැන් මාර කලින් සඳහන් කළ පාඨය ඒක භව පර්යාපන්නස්ස ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ මරණං එක භවයකට අන්තර්ගත වෙන පර්යාපන්නේ කියන්නේ එක භවයකට ඇතුළත් වෙන ඒකට අන්තර්ගත ජීවිතේන්ද්‍රිය රූපයාගේ ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ කියන්නේ සිඳියාම මරණය නම් වේ. ඒ කීවේ මේ භවය පිළිබඳව යම් කර්මයකින් උපදවමින් පැවති ජීවිතේන්ද්‍රිය රූපය තව දුරටත් මේ භවය පිළිබඳ උපදින්නේ නැතිව ඒ උපන් ජීවිතේන්ද්‍රිය රූපය අන්තිමට නිරුද්ධ වීයේද අන්න ඒ අවස්ථාවේදී තමයි මරුණායි නැත්නම් මැරෙනවයි කියන්නේ. ඒ අවස්ථාවේදී තමයි මේ චුතිසිත උපදින්නේ. අවස්ථා දෙකක පිළිගන්න. ඒකට චුතියේ භංගයක් කර්මජ රූපයන්ගේ භංගයක් එකම අවස්ථාව. ඒක අනතුරුව පටිසන්ධි. ඊට අනතුරුව පටිසන්ධියේ කියන්නේ අපි කතා කළා මේ භවයේ ඒ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මයක් තිබෙනවා. ඒ කර්මය නිසාම සමහර විට ඒ කර්මයම අරමුණ වෙනවා. එහෙම නැත්නම් කර්මයේ සිදු කිරීමට යොදාගත්ත උපකරණයක් හෝ කර්මයට භාජන වූ පුද්ගලයෙක් හෝ කියන මේ කවර දෙයක් හෝ අරමුණු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මෙරි උපදනා තම පිළිබඳව යම් කිසිවක් අරමුණු වෙන්නට පුළුවන්. ඒවටයි කර්ම නිමිති ගතිය. මේ තුනෙන් එකක එල්බගෙන හට ගන්නා වූ චිත්ත වීතියයි මේ අතරේ තිබෙන්නේ. අපි ඒක ප්‍රස්තාර කළේ නැහැ. ඒක දන්නවනේ. භාංග, ඡලද, උපච්ඡේද, මනෝද්වාර වජ්ජන, ජවන. අපි ඒ විදිහට ගත්තොත් ජවන පහයි. චුතිය. කොටේ මම දැක්කේ ජවන චුති. මනෝද්වාර වජ්ජනේ ඒ අරමුණ ගත්තා. ඊළඟට ඒ අරමුණේ ඉඳගෙන ජවන් පවතිනවා. අන්තිමට මේ චුතිය අවසාන සිත් උපදිනවා මේ භවයේ පිළිබඳ. ඊළඟට මේ භවය ගිලිහුණු භවයක්. දැන් නෑ කවුරුත් නැත්තම් අපේ පිළිගැනීමේ හැටියට දැන් කවුරුත් නෑ. එතන අපි පිළිගන්නවනේ කලින් කවුරු හරි ඉන්නවයි කියලා. නැහැ. මේ තිබෙන්නේ මොනවද එහෙනම්? තිබෙන්නේ අර ශේෂ වූ රූප සමූහයක් පමණයි. ඒ රූපන් මොනවාද? උතුජ රූප කියන කොටස විතරයි තියෙන්නේ. උතුජ කලේබරය. උතුජ රූප සමූහය ඉතිරියි. කර්මජ රූපත් යන්නේ. චිත්තජ රූපත් ස්වල්ප වේලාවක් පවතින චිතේ තන්තුරක් මේකෝද චිතී සිතේනු චිත්තජ රූප උපදවනවා. ඉතින් මේ උපදවපු චිත්තජ රූපයේ තිබෙනවනේ චිත්තක්ෂණ 17ක අවශ්‍යයි. ඒ නිසා ස්වල්ප වේලාවක් තිබෙනවා. ඊළඟට ආහාරජ රූප මරණයට කිට්ටු අවස්ථාව. ඒ කියන්නේ කර්මජ රූප තිබෙන තුරු ආහාර රූප උපදවනවා. ආහාර රූප ඒ උපදවනවා. මොකද ආහාර ඕජාව ඕජාවෙන් ඒ ඕජා රූප උපදවන්නට පුළුවන් වන්නේ කර්මජ ඕජාව පවතින තුරු පමණයි. ඒ කර්මජ ඕජාව උපදවීම නවතිනවනේ මේ ඒ කර්මජ රූපයන්ගේ සිඳී යාමත් එක්ක. ඒ නිසා තමයි අනිත් ආයු උස්මාච විඥාන
යදා කායං ජහන්ති මං අපවිද්ධෝ තදාසේති විරත්තං කලින්ගරං කියලා ඒ මරණයයි කියන අවස්ථාව දැක්වීමට ජීවිතේන්ද්‍රියට අතිරේකව තවත් කරුණු දෙකක් දක්වලා තිබෙනවා. කොයි එක කිව්වත් එකම තමයි කියන්නට වෙන්නේ. මොකද ජීවිතේන්ද්‍රිය රූපය යම් අවස්ථාවකදී මේ ශරීරයෙන් නැත්නම් මේ ස්කන්ධ පංචකයෙන් ගිලිහියේද ඒ අවස්ථාවේම මිස ඊට පසුව හෝ ඊට పూర్වෙහි නෙවෙයි මේ භවය පිළිබඳ වූ ජීවිතේන්ද්‍රිය රූපයාගේ ගිලිහි යාම වන්නේ. එතකොට ජීවිතේන්ද්‍රිය රූපයාගේ ගිලිහි යාමත් කර්මජ රූප සියල්ලගේම ගිලිහීමක් නැත්නම් නැතුව යාමත් චුතිසිතේ භංගයක් කියන මේ ඔක්කොම සිදුවන්නේ එක අවස්ථාවක. අන්න ඒ නිසායි ආයු උස්මාච විඥානං යදා කායං ජහන්ති මං අපවිද්ධෝ තදාසේති නිරත්තංව කලින්ගරං. ආයු කියලා එතන කීවේ ඔය අප කතා කළ ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය රූපය. දැන් පරපර නසනවයි සත්ව ඝාතනය කරනවයි කියන එක ලෝක ව්‍යවහාර වශයෙන් කියන ප්‍රාණය තමයි ධර්මයේදී අප කියන්නේ ඊට ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය රූපය. අන්නේ ජීවිතේන්ද්‍රිය රූපය උස්ම කියන්නේ කර්මයෙන් ඇතිවන තේජෝ ධාතුව කර්මජ තේජෝ ඊට කියන්නේ කර්මජ තේජෝ ධාතුව. විඥානං කීවේ නොසින්ද පැවතගෙන යන මේ චිත්ත පරම්පරාව. ඒ තමයි භවාංග සම්පති. එයද යම් විටක යදා යම් විටක මේ ශරීරයෙන් ඉලිහි ගියොත් ජහන්ති කියන්නේ අත්හරිනවා කියන්නේ ඉමං ජහන්තිම ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිමං යදා ඉමං කායං ජහන්ති යම් විටක මේ තුන මේ ශරීරය අත්හරිනවා නම් අපවිද්ධෝ කියන්නේ ඒන් පහ වූ කියන එක. ඒ වයින් පහ වූ අපවිද්ධෝ තදාසේති මේ ඒන් ඒ වයින් පහ වූ මේ ශරීරය තදා කල්හි සේති කියන්නේ සයනය කරයි කියන්නේ සේති නිරත්තංග කියන්නේ වැඩකට නැතිව කලින්ගරන් කියන්නේ ඔය දිරු යම් කිසි මේ තියනනේ ඔය දරකඩක් නේ නිරත්තංග කලින් අන්න ඒ ජීවිතේන්ද්‍රිය රූපේ ඒක කර්මයෙන් හටගත්තේ ඒ කර්මයෙන් හටගත්ත ජීවිතේන්ද්‍රිය රූපේ සිඳී යාම එක භවයක් පිළිබඳ වූ ජීවිතේන්ද්‍රිය රූපේ සිඳී යාමටයි මරණය. එතකොට එක භවයක් පිළිබඳ වූ චිත්ත පරම්පරාව ඒ පැවතගෙන යාම නැවැත්ම නැත්නම් චුතිසිත ඉපද නැතිවීම ඒ භවය පිළිබඳ මරණය. ඒ අර කිව්වත් මේක කිව්වත් ඒ දෙකෙන්ම කියන්නේ එකයි. චුතිය සිදුවන විට ජීවිතේන්ද්‍රිය රූපයක් නැති වෙනවා. චුතියත් සමගම නැති වෙන්නේ. චුතිසිතයි ඒ ජීවිතේන්ද්‍රිය රූපයයි කියන දෙකම නැතිවන්නේ එකවර. අන්න ඒක ගැන අපි කලින් වාක් කරුණු අපි කතා කරලා තියෙනවා. ඉතින් සමහර විටක මේ මරණාසන්න චිත්ත වීතියට අරමුණු වන්නා වූ අරමුණ රූපාරම්මණයක් වර්තමාන රූපාරම්මණයක් විය හැකියි. ඒ වර්තමාන රූපාරම්මණයේ හෙල්බගෙන පැවතගෙන යනා වූ ඒ මරණාසන්න සිත්වලට අනුතුරුව චුතියට අනුතුරුව ප්‍රතිසන්දිය සිදු වෙනවා. චුතියෙන් ගන්නෙ නෑ ඒ අරමුණ. ඒක මතක තබා ගන්න. මේ මරණාසන්න චිත්ත වීතියේ අරමුණගත් වන්නේ කිව්වම මනෝද්වාරාවක් කියන්නේ. ජවයෙන් ගත්ත චුතිය ගන්නේ වෙන අරමුණක්. චුතියේ අරමුණයි මේ භවංගී අරමුණයි සමානයි. චුතිය අරමුණයි භවංගී අරමුණයි සමානයි. මනෝද්වාරාවක් කියන ජව ඒවා වෙනවා. නමුත් චුතියට අනුතුරුව උපදනා වූ ප්‍රතිසන්දිසිතේ අරමුණයි මේ ජවන් වල අරමුණයි සමානයි. ඒ නිසා මේ ජවන් වලින් ගන්නා ලද අරමුණ වර්තමාන අරමුණක් නම් ඇතැම් විටක ඒ වර්තමාන අරමුණ මේ භවය පසුකොට ඒ කියන්නේ මේ භවයට අනුතුරුවත් ඒ අරමුණ පවතිනවා. එහෙම පවතින අරමුණට හේබගෙන ප්‍රතිසන්දිසිත ඇති වෙත හැකි ඊට අනුකූල ප්‍රදනා භවාංග කීපයක් වත් ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ ප්‍රතිසන්දිසිතේ භවාංග සිත්
එකක දෙකක හෝ කීපයක හෝ අරමුණ සුදුසු පරිදි ඒ ආයු කාලය ගතකොට ඒ රූපාරම්මණය නිරුද්ධකට තුරු ඒ අරමුණ ගෙනයි පටිසන්ධි සිත හා භවාංග සිත හට ගන්න. ඒකේ ආයු කාලය නැතුව ගියාම ඒක නිරුද්ධ වුණාම ඊට පස්සේ භවාංග සිතෙන් අරමුණු කරන්නේ ඒ අරමුණයි. නමුත් ඒ විට ඒක අතීතයි. ඒකයි මේකින් කීවේ. මරණාසන්න වීතියන් පනෙත්ත මන්දප්පවත්තානි පංචේව ජවනානි පාටිකංකි තබ්බානි මරණාසන්න වීතියේ වනාහි මන්දප්පවත්තානි සිත්හි මඳ පැවැත්මක් ඇති බැවින් ඒ කියන්නේ බොහෝම දුර්වල පැවැත්මක් දැන්ති වෙන්නේ එබැවින් පංචේව ජවනානි පාටිකංකි තබ්බානි අනිත් අවස්ථාවලදී උපදනා මෙනි ජවන් 7ක් උපදින්නේ නැහැ ජවන් 5ක්ම කැමැති විය යුතුය තස්මා යදි පච්චුප්පන්නා රම්මනේසු ආපාත මාගතේසු ධරන්තේසු වේව මරණං හෝති ඉදින් වනාහි ඒ වර්තමාන අරමුණු අතුරෙන් යමක් ආපාත මාගතේසු කීවේ ඒ ద్వාර යන් අතුරෙන් යම් කිසි ద్వාරයකට අරමුණු වූ කල්හි ධරන්තේසු වේව මරණං හෝති ඒ වර්තමාන අරමුණ පවතිද්දීම ඒ කියන්නේ වර්තමාන අරමුණට ආයු කාලය ගෙවිලා ගියේ නැ තාම අරමුණට ආයුෂ තිබෙනවා ඒ ධරන්තේස්වේව වර්ණං හොති ඒ ඉදිරිපත් වූ අරමුණට තවදුරටත් ආයුෂ පවතිද්දී ඒකේ වර්තමාන කාලය තුලදී මරණය සිදුවේ නම් මරණං හොති තදා එකයිහි පටිසන්ධි භවංගානම්පි ප්‍රතිසන්ධි භවාංග සිත්වලටද පච්චුප්පන්නා රම්මනතා ලබ්ධති इति කତ୍වා පච්චුප්පන්නා රම්මනයක් ලැබෙන බව කොට ඒ කියන්නේ ලැබෙනවයි කියා කාමාවචර පටිසන්ධීන්හි චද්වාර ගහිතං සදරින් ගනු ලැබූ කම්ම නිමිත්තං ගති නිමිත්තං ච පච්චුප්පන්නා පීතාරම්මණං උපලබ්ධති ඒ කාමාවචර ප්‍රතිසන්ධි යෙන් චද්වාර ගහිතං කම්ම නිමිත්ත සදරට ආරම්භ වන්නා වූ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්තං ච ගති නිමිත්ත හෝ පච්චුප්පන්න මතීතාරම්මණං උපලබ්ධති පච්චුප්පන්නාරම්මණයක් හෝ අතීතාරම්මණයක් වශයෙන් එය ලැබේ කම්මං පන අතීතමේව කර්මය නම් අතීතමයි කම්මං පන අතීතමේව තංච මනෝද්වාර ගහිතං ඒ කර්මයේද මනෝද්වාරයෙන් ගනු ලබන්නා වෙන ద్వාරයකින් ඒ කර්මය ආරම්භ කරන්නේ නැහැ ගන්නෙ නැහැ තානි පන සබ්බානිපි පරිත්ත ධම්ම භූතා මේවා රමනාති ඒ මනෝද්වාරයෙන් ගන්නාලද ඒ සියල්ලම මොන ධර්මද කාම ධර්ම අපි දන්නවනේ කාම ධර්මයේ කියන විට කාම ධර්මයේ කියන්නේ කාමාවචර සිත් 54 චෛතසික 52 අටවිසි රූප ඒවයි කාම ධර්ම. ඉතින් සුදුසු පරිදි එයින් යම් කිසිවක් මේ අවස්ථාවවලදී අරමුණු වෙනවයි කියලා වෙන්කොට ගන්නට. රූපාවචර ප්‍රතිසන්දිය ගැන කියන්නේ රූපාවචර පටිසන්ධියා කරන පඤ්ඤාති භූතං කම්ම නිමිත්ත මේවා ආරම්භණං දුක්. රූපාවචර ප්‍රතිසන්දිය ලැබෙන්නේ ඒ ප්‍රතිසන්දි සිතට අරමුණ වන්නේ කර්ම නිමිත්තමයි. කර්මයක් නෙවෙයි, ගති නිමිත්තක් නෙවෙයි, කර්ම නිමිත්ත. ඒ මොකද එහෙම කියන්නේ? රූපාරම්මන මේ රූපාවචර ප්‍රතිසන්දිය ලබන්නේ නොපිරිහුණු ධාන, රූප ධාන ඇති අය. අපි අභිධර්මයේදී රූප ධාන පහක් ඉගෙන ගත්තා. අනේ රූප ධානයන් උපදවාගෙන ඒවායින් නොපිරිහි කාලක්‍රියා කරන අයයි රූපාවචර ප්‍රතිසන්දි ලබන්නේ. ඒ රූපාවචර ප්‍රතිසන්දි ලබන අයට පඤ්ඤාති භූතං කම්ම නිමිත්ත මේවා රමණං හෝති. ප්‍රඥප්තිය වන්නා වූ කර්ම නිමිත්තම අරමුණ වේ. මොනවද ප්‍රඥප්ති කියන්නේ? ප්‍රඥප්ති කීවේ පරමාර්ථ වේනේ. පරමාර්ථයි කීවේ චිත්ත චෛතසික රූප නිබ්බාන. මේ හතරට ඉන්නේ පරමාර්ථ කියන්නේ. ඉතින් සිතක් අරමුණු කොට උපදිනවා නම් ඒක පරමාර්ථයක් අරමුණ. යම් කිසි චෛතසිකයක් අරමුණු කොට නම් ඒ පරමාර්ථයක්. රූප ධර්මයක් අරමුණු කොට නම් ඒ පරමාර්ථ ධර්මයක් අරමුණු කොටයි උපදින්නේ. ඉතින් නිවන අරමුණු කොට උපදිනවා නම් නිර්වාණයත් පරමාර්ථයක්. ඉතින් මරණාසන්න වීති කියන්නේ මේ කතාව. ඉතින් එහෙම අවස්ථාවලදී කරන ලද කර්මය නිසා දැන් ධ්‍යානලාභීන් නම් වුන් කරන ලද කර්මය කුමක්ද?
ධ්‍යානය උපදවා ගැනීම. නමුත් ධ්‍යානයෙන් විපාක ලබා දෙන්නේ නැහැ. ධ්‍යානයෙන් පිරිහුණොත් විපාක ලබන්නට බැහැ. ඒ නිසා නොපිරිහුණු ධ්‍යාන ඇති තැනැත්තා ඒ ධ්‍යානයෙන් නොපිරිහි කාලක්‍රියා කරන විට ඔහු ධ්‍යානය උපදවා ගනු ලැබුවේ යම් ප්‍රඥප්තියක් අරමුණු කොට නම් අන්න ඒ ප්‍රඥප්තිය. මොනවද ප්‍රඥප්තිය? දස කසින ආදි වශයෙන් දෙන්නේ. කසිනේ කියන්නේ කුමක්ද? කසිනේ කියන්නේ ප්‍රඥප්තියක්, පරමාර්ථයක් නෙවෙයි. ඒ කසින මණ්ඩලයේ ඉදිරියේ තබාගෙන භාවනා කරන කෙනෙකුට උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත කියන පරිකර්ම නිමිත්ත, උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත කියලා ඒ ගම් ලබන අරමුණු සියල්ලම ප්‍රඥප්ති කියන්නේ පිළිගැනීමක්, අනවා ගැනීමක් මිසක සත්‍ය වශයෙන් විද්‍යමාන නැහැ. ඒ තැනට මේක බලා අරමුණ ඒ අරමුණේ සිට එක කරගෙන ඒන් උපදවා ගන්නා නිමිත්ත ලබාගෙන භාවනා කරලා ඒ නිමිත්ත තමා කැමති විදිහට දියුණු කරලා වඩලා පළල් කරලා මේ ධ්‍යානිය උපදවා ගත හැකියි. ඔහුට එය ඇති දෙයක් හැටියට පෙනෙත ඇත්තෙන්ම විද්‍යමාන පරමාර්ථයක් නෙවෙයි. අන්න ඒවා ප්‍රඥප්ති. ප්‍රතිභාග නිමිත්ත. ඒක ප්‍රඥප්තිය. එතකොට අන්න ඒ ප්‍රඥප්තිය තමයි ඔය ධ්‍යානලාභීන්ගේ රූපාවචර ධ්‍යානලාභී. අපි ඒ නිසානේ මේ පින්නතුන්ට මතක ඇති ආරම්භන සංග්‍රහයේදී කීවා ඒක වීසති වෝහාරය කියලා කීවේ. වෝහාරය කීවේ ප්‍රඥප්තිය. ව්‍යවහාරය ප්‍රඥප්තිය. ඒ ඒක වීසති කීවේ සිත් 21ක්. ප්‍රඥප්ති ධර්මයන් අරමුණු කරනයි කියලා. සිත් 21ක් ප්‍රඥප්ති ධර්මයන් අරමුණු කරන්නේ. මොනවද ඒ සිත් 21 කියලා? මේ පින්නතුන්ගෙන් මම එක්කෙනෙක් කෙනාගෙන් අහුවොත් සමහර විටක උත්තර දෙන්න සමහරකට අමාරුයි. ඒ 21 කිව්වේ මොනවද? රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 6යි. රූපාවචර සිත් 15ම වෝහාරේ කියන ප්‍රඥප්තියයි අරමුණු කරන්නේ. ඊළඟට අරූපාවචර සිත් 6ක් ආකාසානංචායතනයයි ආකින්චඤ්ඤායතන. ආකාසානංචායතන සිත් 3යි ආකින්චඤ්ඤායතන සිත් 3යි. ආකාසානංචායතන සිත් 3 කසිනේ නුඹුලවාගත් ආකාශ ප්‍රඥප්තිය ආරම්භ කරන අතර ආකින්චඤ්ඤායතන සිත් 3 කසින ආකාසානංචායතනයාගේ නැති බවයි කියන ප්‍රඥප්තිය ආරම්භ කොට උපදවා ගන්නෙ. අනේ වෝහාර ප්‍රඥප්තිය ආරම්භ කරන්නේ. ඒ නිසායි මෙතන කීවේ රූපාවචර පටිසන්ධියාපන පඤ්ඤප්ති භූතං කම්ම නිමිත්ත. ඒ කර්ම නිමිත්ත උන්නට ලැබෙන කර්ම නිමිත්ත ප්‍රඥප්තියක්මයි. ඒක පරමාර්ථ නෙවෙයි. ප්‍රඥප්තියක්ම වෙන කර්ම නිමිත්ත ආරමුණු කොට ලැබේ. තථා ආරුප්ප පටිසන්ධියාච්ච මහග්ගත භූතං පඤ්ඤප්ති භූතංච කම්ම නිමිත්ත මේව යථා මහරම්මනෝ. ආරුප්ප පටිසන්ධියා අරූප භූමිෙහි ප්‍රතිසන්ධි ගන්නා තැනත්තා හතද මහග්ගත භූතං පඤ්ඤප්ති භූතංච එක්ක මහග්ගත ධර්මයක් ආරමුණ වෙනවා. එහෙම නැත්නම් ප්‍රඥප්ති ධර්මයක් ආරමුණු වෙනවා කර්ම නිමිත්ත වශයෙන්. ඒක ධ්‍යානලාභියෙකුට ලැබෙන එකයි. කර්ම නිමිත්ත වශයෙන් මහග්ගත ධර්මයේ කීවේ මොන ධර්මද? මහග්ගත ධර්මයේ කියලා එතන කීවේ ආකාසානංචායතන කුසල්සිත, අනිත් එක විඥානංචායතන කුසල්සිත. ආකාසානංචායතන කුසල්සිත අරමුණ වෙනවා විඥානංචායතනෙහි උපදනා වූ බ්‍රහ්මයාට කර්ම නිමිත්ත හැටියට. මක්නිසාද ඒ ආකාසානංචායතනයයි ඔහුගේ අරමුණ වූයේ විඥානංචායතන ධ්‍යානසිත. ඊළඟට නේම සංඥා නා සංඥායතනෙහි උපදනා තැනට අරමුණ වන්නේ ආකින්චඤ්ඤායතන සිත. එතකොට විඥානංචායතනෙහි උපදින තැනටත් නේම සංඥා නා සංඥායතනෙහි උපදින තැනටත් පිළිවෙලින් ආකාසානංචායතනයත් ආකින්චඤ්ඤායතනයත් කියන මේ මහග්ගත සිත් කර්ම නිමිත්ත වශයෙන් අරමුණ වෙනවා. ඒ අනිත් දෙක දෙන්නට විඥානංචා ආකාසානංචායතනෙහි උපදින තැනටත් ආකින්චඤ්ඤායතනෙහි උපදින තැනටත් ලැබෙන කර්ම නිමිත්ත වන්නේ ප්‍රඥප්ති. ආකාසානංචායතන ධ්‍යානිය උපදවාගෙන නොපරිහි කාලක්‍රියා කරන තැනට
අරමුණ වශයෙන් ලැබෙන්නේ තමන් ආකාසානංචායතනිය උපදවා ගැනීමට යොදාගත් අරමුණ. මොකක්ද අරමුණ? කසිනෙන් උගුලවාගත් ආකාශ ප්‍රඥප්තිය. කසිනුග්ඝාටිම ආකාශය. කිසිනු ඉගුළු අහස කිලෙන් කසිනුග්ඝාටිම ආකාශ. ඒකයි අරමුණ වන්නේ ආකාසානංචායතනිය උපදින තැනත්තාට. ඊළඟට ආකින්චඤ්ඤායතනෙහි උපදන තැනත්තා ඒ ආකින්චඤ්ඤායතනෙ උපදවාගත්තේ කවර අරමුණක්ගෙනද? ආකාසානංචායතනයාගේ නැති බව අරමුණු කොට නාස්ති භාවයේ කියන්නේ ප්‍රඥප්තියක් මිසක පරමාර්ථයක් නෙවේ. අනේ ඒ නිසා ඒ ප්‍රඥප්තියම අරමුණු කොට ලබන ප්‍රඥප්තියින් කර්ම නිමිත්ත වශයෙන් අරමුණු කරන්නේ ආකාසානංචායතනෙහි උපදින තැනත්තා ආකින්චඤ්ඤායතනෙහි උපදන තැනත්තා කියන ඒ දෙදෙනායි ඒ අරමුණ ලැබෙන්නේ. කර්ම නිමිත්ත වශයෙන්. ඒකයි එතන ඒ පාඨයෙන් දැනගන්නට තිබෙන්නේ. අසඤ්ඤ සත්තානං තන ජීවිත නවකමේව පටිසන්ධි භාවේන ප්‍රතික්ඛාති තස්මාතේ රූප පටිසන්ධිකාම. අසඤ්ඤ සත්‍යයන් පිළිබඳ වනම් මරණාසන්න චිත්ත වීතියෙහිදී ඔවුන්ට මරණාසන්න චිත්ත වීතියෙහිදී ඔවුන්ට සිදුවන්නේ තමන් වැඩූ ඒ කසිනය අරමුණු කොට තමන්ට සිත් උපදිනවා මරණාසන්න චිත්ත වීතිය. නමුත් මරණාසන්න චිත්ත වීතියට අනුතුරුව ප්‍රතිසන්දි වශයෙන් සිතක් උපදින්නේ නැහැ. නූපදින්නේ සිත් ඉපදීම ඔවුන් ධ්‍යාන බලයෙන් නැවතු බැයි. නවත්තුනවා. ඒ ඔහු උපදවාගත් කර්මයේ ශක්තිය නිසා ඔහුට ලැබෙන්නේ ජීවිත නවක රූප කලාපයේ පමණයි ඒ කර්මය නිසා. ඊට අනුතුරුව එකතු වෙන උතුජ රූප තිබෙනවා එතන ජීවිත නවක රූප කලාප. එතන සිත පවතින්නේ නැහැ. එහි වාසය කරන තාක් කල් මහා කල්ප 500ක් තුල. ඊළඟට ආරූප පටිසන්ධිකා නාම අරූප ලෝකයේ ඉපදෙන ආරූප පටිසන්ධිකයෝ ඒ ගැන අපි ඉස්සෙල්ලා කිව්වනේ. සේසා රූපාරූප පටිසන්ධිකා අනිත්‍යන් වල උපදින සියලු දෙනාම රූපාරූප රූපයි අරූපයි කියන දෙකම නාම රූප දෙකම පවත්නා ප්‍රතිසන්ධියක් ලබන්නේ. දැන් අපට ප්‍රතිසන්ධිය වූ ඒ කුමක්ද? ප්‍රතිසන්ධි සිතත් ඒ සමග උපදනා වූ චෛතසික ධර්මත් කර්මයෙන් හටගන්නා රූපත්. ඒ අවස්ථාවේදී හටගත්ත කර්මයෙන් හටගන්නු රූපත් කියන මේවා ඒ ප්‍රතිසන්ධි සිතේ පෙරපසු නොවි ප්‍රතිසන්ධි සිත හා පෙරපසු නොවීම හටගන්නවා. ඒ නිසා අපේ ප්‍රතිසන්ධිය රූපාරූප ප්‍රතිසන්ධියක්. අසඤ්ඤ සත්‍යෙහි තිබෙන්නේ රූප ප්‍රතිසන්ධියක්. අරූප ලෝකෙහි තිබෙන්නේ අරූප ප්‍රතිසන්ධිය. ඊළඟට ආරූප චුතියා හොන්ති එච්චිමාරූප වජ්ජිතා පරමාරූප සම්භීච තථා කාමේති හේතුකා. ආරූප චුතියා හොන්ති එච්චිමාරූප වජ්ජිතා අරූපාවචර භූමියෙන් යම් සත්වයක් චුත වෙනවා නම් ඒවට ආදි කාලයක් අපි ඉගෙන ගත්තා. මහා කල්ප කීයේ ඉඳලාද? 20000යි 40000යි 60000යි 84000යි පිළිවෙලින්. ඒ කාලය ගතකොට වුන් ඒ තැන් වලින් චුත වෙනවා. ඒ චුත වෙන විට ඒ එකිනෙක ධර්මයේ වුන් චුත වන තැනින් පහළ තැනක උපදින්නේ නැහැ. පහළ අරූප භූමියක උපදින්නේ නැහැ. පහළ අරූප භූමියක උපදින්නට පහළ අරූප ධානයක් උපදවන්නට ඕනේ. ඒ ඉහළ අරූප භූමියෙහි සිටින ධර්මයෝ පහළ අරූපාවචර ධාන උපදවන්නේ නැහැ. ඔවුන් ඒක ප්‍රිය කරන්නේ නැහැ. ඔවුන් ඒක අත්හැරලා ඉන්නේ. ඒ නිසා අරූප භූමියෙන් චුතවන අය දැන් නේව සංඥා නා සංඥායතනෙන් චුතවන එක්කෙනා උපදිනවා නම් අරූප භූමියේයි උපදින්නේ නැවතත් නේව සංඥා නා සංඥායතන භූමියෙන්. ඔහු එන්නේ නැහැ අකින්චඤ්ඤායතනයට, විඥානංචායතනයට, ආකාසානංචායතනයට. එන්නේ නැහැ. ඒ වගේම ඔහු උපදින්නේ නැහැ රූපී භ්‍රම ලෝකවල. රූපී භ්‍රම ලෝකවල උපදින්නට රූපාවචර ධ්‍යාන තිබෙන්නට ඕනේ. රූපාවචර ධ්‍යාන උපදවන තැනක් නෙවෙයි අරූප භූමිය. ඒ නිසා ඔහුට එතන උපදින්නට. එහෙනම් ඔහු වෙනවා නම් පහට වෙන්නේ කාම ලෝකයට. කාම ලෝකයට එන්නේ ඒ කාම භූමියෙහි ප්‍රතිසන්ධිය ගෙන දීමට හේතු වන කර්මයක් ඉදිරිපත් වෙලා එහෙතම එනවා කාම ලෝකයට. හැබැයි ඔහුගේ තිබුණු අර ඒ ධ්‍යාන උපදවා ගැනීම සඳහා යොදාගත් ඒ සිත් තිබෙනවානේ කාමාවචර කුසල් සිත්. අනේ උපචාර සමාධි වශයෙන් හටගත්තේ ඒ කුසල් සිත් බලයෙන් ඔහු උපදිනවා මෙහි. කොහොමද උපදින්නේ? ත්‍රි හේතුකේක උපදින්නේ. අරූප භූමියෙන් චුත වෙලා උපදින්නේ ත්‍රි හේතුකේක. ද්වි හේතුකේක වෙන්නේ නැහැ, අ හේතුකේක වෙන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. මනුල.
එහෙමයි උපදින්නේ. ඒකයි මෙතන කිව්වේ පරමාරුප්ප සම්භීච්ච තථා කාමේ ති හේතුකා. ඒ ඉයල අරූප භූමිය වලට යන දැන් ආකාසානංචායතනෙන් චුතවන එක්කන ආකාසානංචායතනෙහිම උපදින්නටත් පුළුවන්. විඥානංචායතනෙට යන්නට පුළුවන්. එහිදී උපදවා ගත්තා නම් ඒ විඥානංචායතන ධානය. එහෙම නැත්නම් ආචින්චඤ්ඤායතනෙට යත් හැකි ඒ ධානය උපදවා ගත්තා නම් නේව සංඥානා සංඥායතනෙට යත් හැකි ඒ ධානය උපදවා. ඒ නිසා පහළ අරූප භූමියේ සිටින බ්‍රහ්මයෝ ඉහළ අරූප භූමියේ උපදිනවා. එහෙම නැත්නම් ඔවුන් කාම ලෝකයට ත්‍රි හේතුක ප්‍රතිසන්දි ගැනීම වශයෙන් දැනෙනවා. රූපාවචර චුතියා අහේතු රහිතාසියු සබ්බා කාමති හේතුම්මා කාමේස්වේව පනේතර. රූපාවචර චුතියෙන් අපි දන්නවා රූපාවචර භූමි. දැන් ඒ රූපාවචර චුතියා කියන එකේ මේ සුද්ධාවාසය එතන ගන්නෙ නැහැ. සුද්ධාවාසය එතන ගන්නෙ නැත්තේ මේ සුද්ධාවාසයෙන් චුත වෙලා මේ කාම ලෝකාදියට එන්නේ නැහැ නේ. කාම ලෝකයට එන්නේ නැහැ. කාම ලෝකයේ ප්‍රතිසන්දි අත්හැරලා ගිය පිරිසක් නේ. රූපාවචර චුතිය අහේතු රහිතාස්ය. රූපාවචර චුතියකට අනුතුරුව ලබන ප්‍රතිසන්දිය කවදාවත් අහේතුක වෙන්නේ නැහැ. අහේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ. අහේතුක ප්‍රතිසන්දිය කියන්නේ ඒක නිරෙහි නැත්නම් කාම භූමියේ අර ಜಾතියන්ද ಜಾති බදිරාදී වශයෙන් ලබන ප්‍රතිසන්දියක්. එහෙම ලබන්නේ නැහැ. සබ්බා කාමති හේතුම්හා කාමේස්වේව පනේතර. එතකොට අහේතු රහිතා කීවේ රූපාවචර චුතියෙන් අනුතුරුව අහේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ නැත්නම් අනිත් ඒවා ලබන ද්විහේතුක වෙනවා ත්‍රි හේතුක වෙනවා. සබ්බා කාමති හේතුම්හා කාමේස්වේව පනේතර. කාම ත්‍රි හේතුක ප්‍රතිසන්දියෙන් චුතියෙන් පසුව ඒ කාම ත්‍රි හේතුක චුතියෙන් පසුව කියන්නේ කාම ලෝකෙහි ඉපද සිටිනවා කෙනෙක් එතම ත්‍රි හේතුකේ ඒ ත්‍රි හේතුකේක ප්‍රතිසන්දි ලබා තිබෙන තැනැත්තා සබ්බා කාමති හේතුම්හා කාමේස්වේව පනේතර. ඒ සබ්බා කාමති හේතුම්හා කිව්වේ මොකක්ද? කාම ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබාගෙන සිටින කෙනෙක්. අපි ගනිමු කාමාවචර ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගත් තැනැත්තෙකුයි දේවදත්ත ස්තවරයන් වහන්සේ. දේවදත්ත ස්තවරයන් වහන්සේ. ඒ දේවදත්ත ස්තවරයන් වහන්සේ තබා ලබා තිබුණු ත්‍රි හේතුක ප්‍රතිසන්දිය වුණා. ප්‍රතිසන්දියක් ලබා තිබුණා. අවීචයෙන් බේරුනේ නැහැ. අවීචයට කියන්නේ. එතකොට අවීචයේදී ලැබුවේ මොන ප්‍රතිසන්දියද? අහේතුක ප්‍රතිසන්දිය. අහේතු. ඊළඟට මේ අජාසත් රජතුමා ගැන ඒ වගේ අය ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබාගෙන සිටින කෙනෙකුට කාමයේ ලෝකෙහි මේ ප්‍රතිසන්දි ඔක්කොම ලබන්නට පුළුවන්. ඒකයි මේ කීවේ. සබ්බා කීවේ ඒකයි. ඔහුට පුළුවන් ඒතනත්තාට පුළුවන් නිර්යාදී සතර පායෙහි උපදින්නට හේතු භූත වන දේ කරනවා. දිව්‍ය ලෝකෙහි ඉපදීමට හේතු වන ඒ කාම ලෝකයේමනේ. ඊළඟට රූපී බ්‍රහ්ම ලෝකවල උපදීමට උවමනා කරන ධ්‍යාන ලබාගෙන එහි යන්නට පුළුවන්. අරූපී බ්‍රහ්ම ලෝකෙහි උපදින්නට උවමනා කරන ධ්‍යාන ආලාරකාරාම උද්දකරාම පුත්‍රයන් වැනි උපදවාගෙන එහි යන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ මෙහිදී භාවනා කරලා සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ මාර්ග ඵලයන්ට පැමිණ ධ්‍යානද උපදවාගෙන පංචම ධ්‍යාන සහිත වූ අනාගාමි පුද්ගලයෙකුව මෙහින් චුතව උපදින්නට පුළුවන්. සුද්ධාවාසයෙහි උපදින්නට පුළුවන්. එහෙම බලන විට ත්‍රි හේතුක පුද්ගලයාට හැම තැනක්ම විවුර්තව තිබෙනවා. ඕන කරන්නේ ඔහුගේ ප්‍රතිපදාවයි. ලෝකයෙන් ඈතර වෙන්නත් පුළුවන්. ඒ සබ්බා කාමති හේතුමා කාමේස්වේව පනේතර. ඉතිරි චුතීන්ගෙන් පසුව ඉතිරි චුතීන් ඒ කාම ති හේතුමානේ. කාම ලෝකේ ඉන්න දු හේතුකේ. කාම ලෝකේ ඉන්න අය හේතුකේ. ඒ අයට මොනවද ලබන්නද? ඔවුන්ට ලබන්නට පුළුවන්. දැන් අහේතුක ප්‍රතිසන්දියක් ලබා තිබෙන කෙනෙක් අහේතුක ප්‍රතිසන්දියක් මෙහි දැන් ලබලා තිබෙනවා. ඒ ලබා තිබෙන කෙනෙකුට කාමාවචරයෙහිම ලබන නෑ ඔක්කොම ප්‍රතිසන්දි ලබනවා. දැන් අපි ගනිමු දැන් මණ්ඩූක දිව්‍ය පුත්‍රයා. මණ්ඩූක දිව්‍ය පුත්‍රයා වුණේ කවුද? බුදුරජාණන් වහන්සේගේ
ධර්මදේශනාවට කන් යොමු කරගෙන සිටි මැදිරිය. ප්‍රතිසන්දිය කුමක්ද ඔහුගේ කලින්? අහේතුක ප්‍රතිසන්දි. ලබාගත්තේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි. ත්‍රි හේතුක ප්‍රතිසන්දි. ඉතින් ඒ විදිහට ඒ අහේතුකයන් ඒකයි කිව්වේ. ඉතිරි චුතීන්ගෙන් කිව්වේ ඒකනේ. ද්වි හේතුක ත්‍රි හේතුකයන් හැර අනිත් මේ ප්‍රතිසන්දිකයන්. ඒ කිව්වේ අහේතුකයන් හා ද්වි හේතුකයන්. අහේතුක ද්වි හේතුක කියන මේ දෙදෙනාට අපි දෙදෙනෙක් ගන්න අහේතුකෙක් සිටිනවා ද්වි හේතුකෙක්. ඒ අහේතුකයාට හා ද්වි හේතුකයාට ප්‍රතිසන්දි වශයෙන් අනුතුරු ආත්ම භාවයෙහි ලබන්නට පුළුවන් මොනවාද? රූපාවචර බෑ. අරූපාවචර බෑ. එහෙනම් මොනවාද? කාමාවචර. ඒ කාමාවචරයෙහි තියෙන ප්‍රතිසන්දි සියල්ලම ලබත හැකියි. එක්ක අහේතුක නැත්නම් ද්වි හේතුක නැත්නම් ත්‍රි හේතුක. ඒකයි සබ්බා කාමති හේතුම්හා කාමේස්වේව පනේතර. ඉච්ඡේවං ගහිත පටිසන්ධිකානං පන පටිසන්ධි නිරෝධානන්තරතෝ භවිති තමේවාරම්මන මාරබ්බ තදේව චිත්තං යාව චිත්තුප්පාදා අසති වීචිත්තුප්පාදේ භවස්සංග භාවේන භවංග සංතති සංඛාතං මානසං අබ්බච්චින්නං නදී සෝතෝ විය පවත්තති පරියෝසානේච චවන වශයෙන් චිත්තං උත්වා නිවිච්ඡති. මේ මහා මේ පින්නතුන්ට පැහැදිලි කර දුන්න ඒ පටිසන්ධි භවාංග චුති කියන ඒ කෘත්‍ය තුන සිදු කරන්නේ එක භවයක එක සිතක් කියන එකයි මේ කියන්නේ. විතර මෙසේ ප්‍රතිසන්ධිගත අයට පටිසන්ධි නිරෝධානන්තර තෝ පබුති. ඒ කියන්නේ ප්‍රතිසන්ධි සිතේ නිරුද්ධ වීමට